ආයිබෝවන්. ජීවිතය සහ පාඩම් පොත යා කරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. හැකියාවට රැකියාවක්, රැකියාවට හැකියාවක්. ඒක තමයි ටෙලිවිෂන් ඉස්කෝලේ පාඩම. එක කොටසක් විකාශය වුණා. අද දෙවෙනි කොටස විකාශය වන්නේ මා නැවතත් අපේ ගුරු මණ්ඩලය හඳුන්වා දෙන්නම්. අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ආයිබෝවන් ගරුණතු පිළිගන්නවා. අපේ රටේ මිනිස් බල හා රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය හැටියට කටයුතු කරන විද්වත් කාන්තාවක්. ඒ වගේම අපේ ආරාධනය අදත් ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනට සහභාගී වෙනවා චන්දිමාන් රොඩ්රිගෝ මහත්මිය ආයිබෝවන් ගරුණතු ටෙලිවිෂන් ඉස්කෝලේට පිළිගන්නවා. එතුමිය වෘත්තීය මාර්ගෝපදේශිකාවක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම අපේ ආරාධනයෙන් අදත් ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනට සහභාගී වෙනවා ප්‍රියන්ත විජේගුණසේකර මහත්මයා ආයිබෝවන්. එතුමාත් වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරියෙක් හැටියට කටයුතු කරනවා. අපි කලින් ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන නැවැත්තුවේ යා යුතු මග කුමක්දයි තෝරා ගන්න නිසි විදිහ විද්‍යානුකූල විදිහ අද පැහැදිලි කරනවායි කියලා පොරොන්දු පිට ප්‍රියන්ත මහත්තයා. පහුගිය වැඩසටහනේ සාකච්ඡා කරා. ඒ වගේම ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. එතකොට ඉස්කෝලේ කියන කාරණාවටත් අපි අර්ථයක් දෙන්න එපායි. එතකොට ඉස්කෝලේ කියන කාරණාවට අර්ථයක් දුන්නොත් මේ විදිහට හැම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවෙක් පාසලකට ඇතුල් කරන්නේ ඒ පාසලට ඇතුල් කරන මොහොතේම දැවැන්ත පරමාර්ථයන් ප්‍රමාණයක් පෙරදරි කරගෙන. මේ දරුවාගේ අනාගතයේ ඉතාමත්ම හොඳ මට්ටමකට අධ්‍යාපන වශයෙන් ඒ දරුවා ඉදිරියට ගෙනියන්න. ඒ වගේම සමහර වෙලාවට මේ කියන සිතුවිල්ල යම් වෙලාවකදී කැඩෙන්න බිඳෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණාම ඊළඟ පියවරේ මොකක්ද කියලා අපිට කතා කරගන්න වෙනවා. ඒ නිසා අධ්‍යාපනය ඉතාමත්ම වටින දෙයක්. ඒ අධ්‍යාපනයේ යා හැකි දුරක් තියෙනවනම් ඒ දුර යන්න අපි හැම වෙලේම දරුවෙකුට පුද්ගලයෙකුට ආරාධනා කරන්න ඕන අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඒ නිසා අධ්‍යාපනය ඉතාමත්ම වැදගත්. මොන පැත්තෙන්ද? ඒ නිසා මම මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම මතු කරොත් එහෙම අපි කලින් දවසේ වැඩසටහනත් එක්ක කතා කරද්දී තීරණයක් ගන්න කොහොමද කියන තැන තමයි නිවැරදි තීරණයක් ගන්න කොහොමද කියන තැන තමයි අපි නතර වුණේ. එහෙනම් නිවැරදි තීරණයක් ගන්න නම් අපි වෘත්තියක් සැලසුම් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව පොඩි විද්‍යාත්මක හඳුනා ගැනීමක් කරොත් මම හිතනවා සමාජයේ සියලු දෙනාටම එය ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙයි කියලා. අපි පොඩ්ඩක් බලමු වෘත්තියක් කොහොමද සැලසුම් කරන්නේ කියලා. එනිසා අපි මේකට කියනවා career planning. වෘත්තීය සැලසුම් කරණය කියලා. එතකොට මෙන්න මේ වෘත්තීය සැලසුම් කරණය කියන කාරණාව අපිට පුළුවන් අධ්‍යයනයන් 4කින් එහෙම නැත්නම් අධ්‍යයනයන් 5කින් 6කින් මේ විදිහට සාකච්ඡා කරනවා. ගොඩක් වෙලාවට මෙන්න මේ වෘත්තීය පියවරයන් මේ විදිහට අපිට කතා කරන්න පුළුවන්. පළවෙනි පියවර හැටියට අපි කතා කළොත් ගොඩක් වෙලාවට තමන් කොහොමද තමන්ව හඳුනගන්නේ? පුද්ගලයා හඳුනා ගැනීම ඇති වැදගත්කම මොකක්ද කියලා අපිට කතා කරන්න පුළුවන්. Who am I? What are my interest? ඒ කියන්නේ මගේ තමන්ගේ කැමැත්ත මොකක්ද? ඒ වගේම හැකියාව මොකක්ද? වටිනාකම් මොනවද? පෞරුෂ ස්වභාවය මොකක්ද? මේ කියන කරුණු කාරණා අපි එකතු කරගත්තොත් ඒවා පිළිබඳව හඳුනාගත්තොත් එක පැත්තකින් මම හඳුනාගත්තා වෙනවා. ඒ වගේම අපිට පුළුවන් ඒ හඳුනාගත්ත පුද්ගලයා තවත් පියවරකින් ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා අපි සාකච්ඡා කරන ගොඩක් වෙලාවට ඒ හඳුනාගත්ත පුද්ගලයාට වැඩ ලෝකයේ අවස්ථාව කොහෙද තියෙන්නේ? Tamanට යම් ආර්ථිකමය උපයා ගැනීමක් එහෙම නැත්නම් වැඩක් කරන්න තියෙන තැන මොකක්ද? මෙන්න මේ කියන කරුණු කාරණා අපි එකින් එක පෙළගස්සලා සාකච්ඡා කරමු 4ක් එක්ක. එතකොට දෙවැනි පියවරේදී අපි ගොඩක් වෙලාවට සාකච්ඡා කරනවා වැඩ ලෝකයේ ගවේෂණය කිරීම කියන මාතෘකාවත් එක්ක අපිට කතා කරන්න පුළුවන් what do I want? ඒ වගේම what are my options? මට මොනවද අවශ්‍ය? ඒ වගේම මට මොනවද තියෙන අනිකුත් විකල්ප අවස්ථා විශාල ප්‍රමාණයක්. දැන් හසන්ත මහත්තයා කලින් දවසේ කිව්වා මට මේ හැකියාවන් තියෙනවා. දක්ෂතා තියෙනවා. කැමැත්ත තියෙනවා. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ මම රැකියාව විරහිත තරුණයෙක් බවට ආරෝපණය වෙලා තමයි ඒක කිව්වේ. ඒ ආරෝපණයත් එක්ක අපි ගත්තාම ගොඩක් හැකියාවන් ප්‍රමාණයක් කියවුණා. එහෙනම් අන්න අපි ඒ හැකියාවන්ට ගැළපෙන රැකියාවන් මොනවද කියලා අපි පොඩ්ඩක් වැඩ ලෝකයේ ගවේෂණය කිරීම ඇතුලේ සාකච්ඡා කරනවා. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම ඒ කියන රැකියාව ප්‍රමාණය හඳුනාගත්තට පස්සේ අපි උදාහරණයක් ඇටියට ගත්තොත් ලංකාවේ රැකියා නාම හැටියට 9000ක් විතර අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම මේක ලෝකයට විවෘත වුණොත් එහෙම රැකියාවන් 15000ක් විතර සාකච්ඡා කරන්න කතා කරන්න පුළුවන්. හැබැයි අපිට මේ ඔක්කොම
කරන්න බෑනේ කොයි තරම් හැකියාවන් තිබුණත්. ඒ නිසා අපි නිශ්චිත වශයෙන් කරන්න පුළුවන් රැකියාවන් ප්‍රමාණයක් අපි හොයා ගන්නවා. වැඩ ලෝකේ ගවේෂණය කරලා. හැබැයි ඔක්කොම රැකියාව පළවෙනි සැරේට කරන්න බැරි වෙන්න පුළුවන්. කීපයක් කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි විද්‍යාත්මක ක්‍රමයට කල්පනා කරනවා කොහොමද හරි නිවැරදිම රැකියාව තෝරගන්නේ කොහොමද කියලා වෘත්තීය තීරණයක් ගන්නෙ. ඒක අපි කල්පනා කරනවා කතා කරනවා විද්‍යාත්මකව ගත්තොත් තුන්වෙනි පියවර හැටියට අපිට කතා කරන්න පුළුවන් වෘත්තීය තේරීම පිළිබඳ අවස්ථාව. එහෙම නැත්නම් තීරණ ගැනීම කියන කාරණේදී. එතකොට ඒකෙදී අපි ගොඩක් වෙලාවට how do I get there මම කොහොමද මේ දේවල් අත්පත් කරගන්නේ? ඒ වගේම what am I willing to do මම ඒක ජයග්‍රහණය කරගන්නේ කොහොමද කියලා අපිට කතා කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේකත් ක්‍රියාවලියක් හැටියට දිගට යන දෙයක්. එතකොට හරි නිවැරදි තීරණය අපි ගත්තට පස්සේ රැකියාවන් කීපයක් හඳුනගෙන ඒකෙන් නිවැරදි තීරණයක් අපි ගන්නවා මෙන්න මේ රැකියාව තමයි මම කරන්න අනාගතයේදී සූදානම් වෙන්නේ. අර හසන්ත මහත්තයා කිව්වනේ කලින් වැඩසටහනේ ආරූඪ කරගෙන තරුණයෙකුට මෙන්න මෙහෙමයි කියලා. අපි මොහොතකට ගමු. රයිට්. මට සංගීත භාණ්ඩ අලුත් වැඩියා කරන්න මං කැමතියි. ඒක තමයි මං ඉස්සෙල්ලාම තෝරගන්න රැකියාව. අන්න එහෙනම් සංගීත භාණ්ඩ අලුත් වැඩියා කිරීම සම්බන්ධයෙන් රැකියාව අත්පත් කරගන්නකල් යන්න ඕන අනුගමනය කරන්න ඕන ක්‍රමවේදයන් ටික සහිත ක්‍රියාකාරී සැලැස්මක් අපිට මනෝමය වශයෙන් හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක දාර්ශනික පදනමක් මතත් හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා හතරවෙනි පියවරේදී අපි ගොඩක් වෙලාවට මෙන්න මේ වෘත්තීය තීරණයෙන් පස්සේ හරියට කොහොමද ඒක ඇක්ෂන් ප්ලෑන් එකක් හැටියට එහෙම නැත්නම් ක්‍රියාකාරී සැලැස්මක් හැටියට ක්‍රියාත්මක කරලා අදාළ වෘත්තීය Taman සතු කරගන්නේ කියන එක විද්‍යාත්මකව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. තවත් මම ඉදිරියේදී පැහැදිලි කිරීම කරන්නම් කොහොමද මෙන්න මේ තීරණය හරියටම නිවැරදිව අරගන්නේ කොහොමද කියලා මම ඉදිරියේදී පැහැදිලි කරන්නම්. සිහින දැක දැක ඉන්නේ නැතුව කොහොමද සිහිනේ යථාර්ථයක් කරගන්නේ කියන එක තමයි මම හිතන්නේ සරල අර්ථයෙන් ගත්තොත් කියන්නේ නේද? පැහැදිලිවම. එතකොට කොහොමද Tamanගේ එක පැත්තකින් සිහිනය කියන කාරණාව අපි තව චුට්ටක් විස්තර කරොත් සමහර අය විවිධාකාරයේ සිහින දකින්නවනේ. එතකොට මේ සිහිනයක්ම වෙන්නත් පුළුවන්. ඒ නිසා අර එක වෙලාවකදී වික්ටර් රත්නායක මහත්මයා කියනවනේ සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසට එක සිහිනක ඔබ දුටුවා සිඟන්නියක සේ. එතකොට ඒ කියන සිහින දැක දැක එක සිහින බොඳ වෙලා යන්න හරිනවද? සිහින අරමුණු වලට ගෙනල්ලා ඒ අරමුණ යථාර්ථයක් කරගන්නවද කියන කාරණාව. ඒ නිසා දවල් හීන දකින්නට වැඩිය යථාර්ථයක් කරගන්න පුළුවන් සිහිනයක් එහෙම නැත්නම් ඒක අරමුණක් බවට පරිවර්තනය කර ගැනීම තමයි හොඳම ක්‍රමවේදය Tamanට රැකියාව අත්පත් කර ගැනීම සඳහා. මේ දවස්වල මෙට්‍රෝ හීන කියලා නාට්‍යයක් විකාශය වෙනවා ස්වාධීන රූපවාහිනියේ. බොහොම අපූර්ව කතාවක් ඒක. හීන තමයි නූතන පරම්පරාවේ හීන ලෝකය ගැන හරි අපූර්ව කදිම කතාවක් තියෙනවා. මෙට්‍රෝ හීන කියන නාට්‍ය බලනවා නම් වටිනවා. සතිය දවස්වල රාත්‍රී 8ට විකාශය වන්නේ හොඳ කතාවක්. චන්දිමා රොඩ්රිගෝ මහත්මිය දැන් අර අපි කලින් වැඩසටහනෙත් කතා කළානේ යා යුතු මග හරියට තෝරගන්න බැරුව දෙකට දෙවාරනේ වැනි ඔහේ ඉන්න අය. ඒ කියන්නේ මාර්ග ගොඩක් තියෙනවා අපි යා යුත්තේ කුමන මාර්ගයේදයි තෝරගන්න බෑ. බාප්පා එකක් කියනවා මහප්පා එකක් කියනවා තාත්තා තව එකක් කියනවා යාළුවෝ පස්සට අදිනවා පෙම්වතිය තව එකක් කියනවා. ඉතින් මොකක් මං කරන්නද කියලා හිතාගන්න බැරි අය ඉන්නවා. අපි යා යුතු මග සහ මම කවුද? අර ප්‍රියන්ත මහත්තයා කිව්වා වගේ මා යනු කවුද කියලා හරියට මැනගන්න තියෙන ක්‍රමවේදය විද්‍යානුකූලව පැහැදිලි කරන්න ඕන. ඔබට ඇති පිළිතුරක්. අපි කතා කරද්දී මම කවුද කියලා මම හඳුනා ගනිද්දී අපි භාවිතා කරන ක්‍රමවේදය තමයි අපි කියනවා මනෝමිතික පරීක්ෂණ භාවිතා කිරීම තුලින් මගේ අරමුණු සහ මම කවුද? මම කවුද කියද්දී මගේ කැමැත්ත, ලැබියාව, හැකියාව, පෞරුෂත්ව ලක්ෂණ, ඒ වගේම සමහර තව තියෙනවා අපි ජොබ් එකක් කරගෙන යද්දී අපිට පැෂන් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ කියන දේවල් අපිට ඊටාම නිවැරදිව මෙවැනි මනෝමිතික පරීක්ෂණයක් තුලින් අපිට මේ උරගා බලන්න පුළුවනි. ඇත්තටම මේ තුලින් අපිට තියෙන වාසි ගොඩක් තියෙනවා. පළවෙනිම දේ තමයි ඊටාම කෙටි කාලයකින් නිවැරදි මම් පෙත අපිට තෝරා ගන්න හැකියාවක් තියෙනවා. නිවැරදි මම් පෙත. එතකොට මම් මුලා වෙන්නේ නැහැ. අනිත් නිවැරදි මම් පෙත තෝරාගත්තා කියලා අපි හිතාගෙන ඉන්නවා.
අපි බලන්න ඕනි අපි අවුරුදු 3 අවුරුදු 2 යම් කාලයක් ශ්‍රමයක් වැය කරනවා අපි අධ්‍යාපනයට සහ පුහුණුවට. එතකොට ඒ අධ්‍යාපනය සහ පුහුණුව තුළින් අපිට ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුමක් තියෙනවාද? අපි කතා කරද්දි දැන් මේ සාකච්ඡාවේ කතා වුණා විශාල රැකියා ප්‍රමාණයක් තියෙනවා. නේද මේ තියෙන සියලුම රැකියාවන් ස්ථීරව අඛණ්ඩව පවතින්නේ නැහැ රැකියා ලෝකේ. දැන් මේ COVID-19 ගැන කතා කරනවා, ඩිජිටල් සිස්ටම් එකක් ගැන කතා කරා, අපි ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල ගොඩක් දේ කරා, දැනටත් කරනවා. නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ගැන හිතද්දි ඔබතුමාට හිතෙන්න පුළුවනි මෙන්න මේ විදිහේ වර්ක්ෂොප්ස් අපි කරද්දි මේවා කොහොමද අපි මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ කරේ කියලා. Zoom team හරහා. එතකොට මෙතන තියෙනවා විදි ක්‍රම විකල්ප අවස්ථා. අපි මේ වගේ වැඩසටහන් මේ වගේ පාඨමාලා කරද්දී අපේ තියරි කොටස න්‍යායාත්මක දැනුම අපි මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ඔස්සේ ලබලා දුන්නා. ඉන් අනතුරුව ඊටාත්ම වැදගත් දේ තමයි මේ ප්‍රායෝගික වැඩබිම් වල තියෙන මෙවැනි නව තාක්ෂණික උපාංග. එතකොට මෙවැනි නව තාක්ෂණික උපාංග තුලින් එතකොට මෙවැනි වැඩබිම් තුලින් අපිට හැකියාවක් තියෙනවා නවීන ලෝකයක් එක්ක සම්බන්ධ වෙන්න. මේ තමයි ලෝකයේ ඉල්ලුම. මෙතන ඉන්නවා අපිට දුවේ පුතේ රෝස පාට නිල් පාට කියලා රැකියා ભેදයේදී නැහැ. ඒක තමයි අපි දැනගෙන ඉන්නවා සමහරවිට මේවැනි වෘත්තීන් කරන්නේ පිරිමි දරුවෝ විතරයි. මෙවැනි වෘත්තීන් කරන්නේ බාලිකාවන් විතරයි කියලා. එහෙම නැහැ. අපේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල විෂයන් ගැන කතා කරද්දී අපිට තෝරා ගන්න විවිධ විෂය ධාරාවන් තියෙනවා. මෙවැනි මනෝමිතික පරීක්ෂණයකට දැන් ඔබතුමා අහනවා කොහොමද අපි නිවැරදිව අපි තෝරාගන්නේ? මෙවැනි විද්‍යානුකූල මනෝමිතික පරීක්ෂණයකට භාජනය වීම සඳහා නොමිලේ වෘත්තීය උපදේශිකාවන් ලංකාව පුරාම විහිදලා ඉන්නවා. එක කොටසක් අපි කතා කරපුවාම මානව සම්පත් සංවර්ධන නිලධාරීන්. තව කොටසක් ඉන්නවා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණුව අමාත්‍යාංශයේ යටතේ නිපුණතා සංවර්ධන නිලධාරීන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින්ම ඔවුන්ගේ සේවය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එසේනම් ඔබ සියලු දෙනාටම අවස්ථාව තියෙනවා මම කොහොමද නිවැරදි කියලා මගේ වෘත්තිය ඊටාම කෙටි කාලයක් තුළ තෝරා ගන්න. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ නිවැරදි තොරතුරු නිවැරදි ජීවන අවධියේදී සමීප කර ගැනීම. මට පොඩි ප්‍රශ්නයක් ආවර ඔන්ලයින් ක්‍රමයට වෙල්ඩින් උගන්වන්නේ කොහොමද කියලා ඉගෙන පෙන්නුවා. කොහොමද ඒ කරන්නේ? ඔව් ඒවා අපිට තියෙන ගැට මේ ප්‍රශ්න අපේ මේ ප්‍රේක්ෂකයින්ටත් ඒ ප්‍රශ්න ඇති. මෙවැනි වැඩසටහන් අපි කතා කරද්දී මෙවැනි පාඨමාලා කතා කරද්දී ජාතික වෘත්තීය සුදුසුකම් වල තියෙන විශේෂත්වය තමයි හැම වෙලාවකදීම න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව ලබලා දෙනවා. මොකද ප්‍රායෝගික පුහුණුව තුළින් තමයි ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුමට ගැළපෙන විදිහේ ශ්‍රමිකයෙක් බිහි වෙන්න තියෙන අවස්ථාව හිමි වෙන්නේ. ඉතින් එතනදී අපි ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් ගත්තත්, ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් ගත්තත්, වොකේෂනල් ක්වොලිෆිකේෂන් එකක් ගත්තත් අපි දක්ෂ වෙන්න ඕනි මේ රැකියාවේ ස්කිල් එක ගන්න නිපුණතාවය ගන්න. එතකොට මේ ජාතික වෘත්තීය සුදුසුකම් තුළ නිපුණතාවය ලබා දීම සඳහා ප්‍රායෝගික වැඩලෝකය මේ හැම පාඨමාලාවක් තුළටම එකතු කරලා තියෙනවා. එතකොට ඔන්ලයින් ක්‍රමයේ යටතේ න්‍යායාත්මක දැනුම ලබලා දෙනවා. විශේෂයෙන් විශේෂ තාක්ෂණික ක්‍රම නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරනවා. දක්ෂ සුදුසුකම් සහිත උපදේශකවරුන් ඉගැන්වීම් කටයුතු කරනවා. මේ සියල්ල දෙන්නේ නොමිලේ පූර්ණ කාලීන පාඨමාලා. අනිත් දේ තමයි තමන්ට සමීප ස්ථානයක මේ පුහුණුව හැදෑරීමේ අවස්ථාව තියෙනවා. එතකොට හැම වෙලේම අපි ගත්තාම සම්පූර්ණම ලංකාව දිවයිනම ආවරණය වෙන ආකාරයට මෙම වෘත්තීය පුහුණු පාඨමාලා රජයේ වෘත්තීය පුහුණු ආයතන 9ක් යටතේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ඔස්සේ හැකියාව තියෙනවා නිවැරදිව මෙවැනි වැඩසටහනක් ඔස්සේ මම කවුද කියලා නිවැරදිව හඳුනාගෙන ඉන්න අනතුරුව Taman කැමති රැකියාවකට යොමු වෙන්න හැම රැකියාවක්ම අභිමානවත් රැකියාවක්. ඒ නිසා අපි සුදු කරපටි රැකියා, නිල් කරපටි රැකියා කියලා බෙදීමක් ඇති කරගෙන අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම සඳහා අභිමානවත් ජීවිතයක් ගත කිරීමයි. ඒ සඳහා හොඳ අවස්ථාවල් තියෙනවා. අනුෂා ගෝකුල මහත්මිය දැන් අපි විවිධාකාරයේ විභාගවලට පරීක්ෂණවලට මුහුණ දෙනවනේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ආදී වශයෙන් විවිධ විභාග තියෙනවා 27 විභාගෙත් තියෙනවා. ඒ අතර විභාග තියෙනව නේද? තමන් කවුද කියලා
හොයලා දෙන විභාග. ඒ කියන්නේ තමන් කවුද කියලා හරියට මැනලා දෙන, යා යුතු මග මැනලා දෙන, කිරලා දෙන, යා යුතු මග පෙන්නලා දෙන පරීක්ෂණ තියෙනවා නේද? කොහොමද මේ පරීක්ෂණ වලට ඇතුළත් වෙන්නේ? ඔව් ඇත්තටම මේ මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවත් ඒ වගේම නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයත් මේ කැරියර් කී ටෙස්ට් එක ගැන පරීක්ෂණ කෙරෙනවා. ඒකෙදි කෙරෙන්නේ ඇත්තටම දරුවාව විග්‍රහ කරගන්න. ඒ කියන්නේ Tamanට දැන් ඔබ ගත්තොත් ඔබ විග්‍රහ කරන්න පුළුවන් කොයි ශේෂ්ත්‍රවලටද යන්න පුළුවන් කියන කාරණය මේ මෑතකදී තිබ්බ අපේ කැරියර් ගයිඩන්ස් වීක් එකේදී ඒ සතියක් තිබුණා වෘත්තීය මාර්ගෝපදේශ සතියක් නම් කළා. ඒ සතියේදී අපි ඒක ඔටෝමේට් කළා. ඒ කියන්නේ මාර්ගගතව කරන්න පටන් ගත්තා. ආරම්භ කරා. මීට කලින් මාර්ගගතව කරලා තිබ්බේ නැහැ. මාර්ගගතව කරන්න ගත්තා. ඇත්තටම මේක හරිම මේ ආකර්ෂණීය දෙයක්. ඒ කියන්නේ හැම අම්මා කෙනෙකුටම හැම තාත්තා කෙනෙකුටම ගුරුවරුන්ට දරුවන්ට හඳුනා ගන්න පුළුවන් තමන්ගේ ජීවන මාර්ගය මොකක්ද කියන කාරණාව. මම හිතන්නේ ඒක මේ ප්‍රියන්ත ඊටාම හොඳින් පැහැදිලි කරලා දෙයි. කොහොමද මේ කරන්න කියන කාරණය. මොකද අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් ජාතික මට්ටමින් මේ කාර්ය කළා. විශේෂයෙන්ම පුහුණු වෙච්ච අය ඉන්නවා. පුහුණු වෙච්ච නිලධාරීන් වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන්. ඉතින් මම හිතන්නේ ප්‍රියන්ත මේ ලස්සන මේ සටහනෙන් පැහැදිලි කරයි ඒක වඩාත් වර්ණවත්ව මං හිතන්නේ ආකර්ශනීය විදිහට. ඇත්තටම අනුෂා ගෝකුල ප්‍රනාන්දු මැතිනිය ඉදිරිපත් කළා මේක කොහොමද අපි යම් ක්‍රමානුකූල ක්‍රමවේදයකට සකස් කරන්න කියන අදහස පිළිබඳව හසන්ත මහත්තයාගේ ප්‍රශ්නයක් මතුවුණා. ඒ ප්‍රශ්නේ තමයි කොහොමද අර නොයෙකුත් විභාග තියෙනවා. ඒ විභාගයෙන් විවිධ කාරණා මෙන බලනවා. අපි ජීවිතයේ තියෙන අංග එහෙම නැත්නම් ජීවිතයේ ස්වභාවය එහෙම නැත්නම් පෞරුෂ ස්වභාවය ගති ලක්ෂණ හැකියාවන් ලැබියාව මෙන්න මේ කරුණු කාරණා මෙන බැලීම සඳහා අපි යම් ආකාරයක පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. ඒක විද්‍යාත්මකව එහෙම නැත්නම් යම් පදනමක් මත න්‍යායාත්මක පදනම මත ගොඩනැගිච්ච ඕනම තැනකදී අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් විදියට මේ වෙනකොට මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව මේක මාර්ගගත ක්‍රමයට ඕනම තැනක ඉඳගෙන ලෝකයේ ඕනම තැනක ඉඳගෙන කරන්න පුළුවන් මට්ටමකට අපි මේක ගොඩනගලා තියෙනවා. එතකොට දැන් අපි කතා කළොත් බැලුවොත් මේ රූපරාමුවේ දිස් වෙනවා එවැනි ක්‍රමයට අපි මාර්ගගත ක්‍රමයට දරුවෙක් කරපු වැඩසටහනක තමන් මේ ටෙස්ට් එක කරලා මේ පරීක්ෂණයට භාජනය වෙලා ආපු ප්‍රතිඵලය මේ එක්කෙනෙකුගේ විභාග ප්‍රතිඵලය. එතකොට මෙන්න මේ කියන විභාග ප්‍රතිඵලය අපි අර කලින් දවසේ කතා කරානේ කාරණා කීපයක් මට මතක හැටියට කාරණා දෙකක් අපි කතා කළා. ප්‍රියන්ත මහත්තයා මේ විභාගයේදී අහන ප්‍රශ්න මොන වගේවත් සාමාන්‍ය උදාහරණ හැටියට කිව්වොත් මොන වගේ ප්‍රශ්නද අහන්නේ? මේකෙදී අහනවා අර පෞරුෂ ලක්ෂණ කීපයක් ගැන අපි කතා කරානේ කලින් දවසේ. එතකොට අන්න ඒ පෞරුෂ ලක්ෂණ හොයාගන්න පුළුවන් වන ආකාරයේ ප්‍රශ්න යම් විදියකට සකස් කරලා තියෙනවා. ඒ පෞරුෂ ලක්ෂණ එක පෞරුෂ ලක්ෂණයකට ප්‍රශ්න 4ක් බැගී. ඒ විදිහට තමයි මේ ප්‍රශ්න ගොඩනගලා තියෙන්නේ නේද? ඔව්. එතකොට ආයි මම කතා කරානේ පෞද්ගලික වැඩසටහනේදී රැකියාව හා පුද්ගලයා අතර ගැළපීම. එතකොට රැකියාවන් ප්‍රමාණයකුත් යම් විදියකට මේක ඇතුලේ අහනවා ඒ පෞරුෂ ස්වභාවයට ගැළපෙන රැකියාවන් මොනවද කියලා පුද්ගලයා තුල අදහසක් ඇති කර ගැනීම සඳහා. එතකොට අමාරු නෑ නේද මේ ප්‍රශ්න නිකන් හරිම පහසුයි තියෙන්නේ. ඔව්ද නැද්ද ඒ වාගේ. හරි ලේසි. පරීක්ෂණේ හරි ලේසි දරුවන්ට. ඒ කියන්නේ රෑ නිදි මරාගෙන පාඩම් කරලා ලියන විභාගයක් නෙමෙයි මේක නේද? ඔව්. කිසිසේත් නිදි මරන්න ඕනේ නැහැ. එයාට තියෙන්නේ මාර්ගගත ක්‍රමයට ගිහිල්ලා යම් Tamanට අදාළ නම් ඒ අදාළ ප්‍රකාශනය ගැලපෙනවා නම් වඩාත්ම ගැලපෙනවා නම් ඒ අදාළ දරුවට එහෙම නැත්නම් පුද්ගලයාට ලකුණු දෙකක් ලබා දෙන්න පුළුවන්. සාමාන්‍ය විදිහට ගැලපෙනවා නම් එක ලකුණක් ලබා දෙන්න පුළුවන්. යම් ආකාරයකට එයා මේකෙන් විස්තර කරන්නේ නැත්නම් ඒ අදාළ කාරණේෙන් විස්තර කරන්නේ නැත්නම් වාක්‍යයෙන් විස්තර කරන්නේ නැත්නම් එයාට පුළුවන් බිඳුව ලබා දෙන්න. එතකොට අපි කතා කරගෙන හිටිය අර මාර්ගගත ක්‍රමයට මේ පරීක්ෂණයට භාජනය වුණාට පස්සේ අවසාන වශයෙන් ලැබෙන ප්‍රතිඵලයක්. අන්න ඒ ප්‍රතිඵල ප්‍රස්ථාර සටහනක් ඔබට ලබා ගන්න දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන ප්‍රස්ථාර සටහනේ කරුණු කාරණා කීපයක් තියෙනවා. අර පෞරුෂ ස්වභාව 6. සම්පන්තේ මේකේ පැහැදිලිව පේනවා පාට 3කින් ලයින් එහෙම නැත්නම් රේඛා ප්‍රස්ථාර 3ක්.
මට නම් පේන්නේ ඉරි 3ක් විතරයි. ඔව්. අන්න ඒ රේඛ ප්‍රස්ථාරයෙන් කියන්නේ එකක් රතු පාට ප්‍රස්ථාරයෙන් කියනවා තමන් පිළිබඳව එහෙම නැත්නම් පුද්ගලයාගේ පෞරුෂ ස්වභාවය මොකක්ද කියන එක තමයි අපිට රතු පාට රේඛාවෙන් පෙන්눔 කරන්නේ. ඊට පස්සේ කොළ පාට රේඛාවෙන් පෙන්눔 කරනවා ඒ කියන පුද්ගලයා වඩාත් කැමති වෘත්තීය ශේෂ්ත්‍රයන් මොනවද කියලා එහෙම නැත්නම් රැකියාමය පැත්ත එයා ප්‍රශ්න වලට උත්තර දීලා ලැබිච්ච ප්‍රතිඵල අනුව කොළ පාට රේඛාවෙන් පෙන්눔 කරනවා ඒ තමන්ගේ රැකියාවන් වලට තියෙන කැමැත්ත එහෙම නැත්නම් හැකියාවට ගැලපෙන වෘත්තීය පැතිකඩ මොකක්ද කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒත් එක්කම නිල් පාට රේඛාවක් තියෙන ඔබට පේනවා ඇති. ඒ නිල් පාට රේඛාව කියලා කියන්නේ කොළ පාට රේඛාවේ අගයත් රතු පාට රේඛාවේ අගයත් කියන දෙකම එකතු වෙච්ච සම්පූර්ණ විස්තරය. පුද්ගලයා පිළිබඳව සම්පූර්ණ චිත්‍රය අපිට රේඛා හැටියට සාකච්ඡා කරන්න කතා කරන්න පුළුවන්. දැන් මේකේ විවිධ හැඩතලයන් ගන්න ඕනේ පුද්ගලයාගේ පෞරුෂ ස්වභාවයන් ගත්තාම පෞරුෂ ස්වභාව 6ක් තියෙනවා. ඒ පෞරුෂ ස්වභාව 6 අපිට වෙනස් ආකාරයට සමහර වෙලාවට පෞරුෂ ස්වභාව 6න් එක පෞරුෂයක් ගොඩාක් උඩට එන්න පුළුවන් ස්වභාවයක්. තවත් පෞරුෂ ස්වභාවයක් පහළට එන්න පුළුවන්. එතකොට විවිධ ආකාරයේ මේ පෞරුෂ ස්වභාව 6 දෝලණය වෙන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ওই ප්‍රස්ථාරයෙන් පුළුවන් ඕනෑම කෙනෙක්ගේ මේ විවරණයක් කරන්න පුළුවන් කියන හොඳ විවරණයක් කරන්න පුළුවන්. දැන් මේ ප්‍රස්ථාරය අපි ආපහු දකින්න ලැබුණොත් මම මේ ප්‍රස්ථාරයේ පොඩි විවරණයක් කරොත් එහෙම මෙන්න මේ විදියට මෙන්න මේ දරුවාගේ මේ සාමාන්‍ය පෞරුෂ ස්වභාව ගත්තොත් ලකුණු 8 බැගින් තමයි උපරිම ලකුණු ලබා ගන්න පුළුවන් මේකේ. ඒ 8න් ඉහළ අගයන් රතු පාට රේඛාවෙන් ඔබට පෙන්눔 කරනවා ඉහළ අගයන්. එන්නේ සමස්තයක් හැටියට ගත්තොත් පෞරුෂ ගති ස්වභාව 6 අතර ඉතාමත්ම හොඳින් දෝලණය වන දරුවෙක් හැටියට අපිට කතා කරන්න පුළුවන්. ඒකත් එක්කම කොළ පාට රේඛාවෙන් යා කැමැති රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් රැකියාව කරන්න බලාපොරොත්තු වෙන පැතිකඩයන් පෙන්눔 කරනවා පෞරුෂයාට ගැලපෙන වැඩ පරිසරය කොහෙද තියෙන්නේ කියලා. එතකොට අපි නිකමට බැලුවොත් මේ R එහෙම නැත්නම් යථාර්ථවාදී කියන කාරණාවට රතු පාට ඉහළ අගයකුත් කොළ පාට ඉහළ අගයකුත් තියෙනවා. ඉතාමත්ම ප්‍රායෝගිකත්වයක් එක්ක අර හසන්ත මහත්තයා කිව්වේ පීනන්න පුළුවන්, ගස් නගින්න පුළුවන්, වාදන භාණ්ඩ හදන්න පුළුවන්, මෙවලම් උපකරණ එක්ක වැඩ කරන්න පුළුවන්. අන්න ඒ දරුවා ඉතාමත්ම හොඳට යන්ත්‍ර මෙවලම් උපකරණ ගහකොළ සතාසිව්පාව මේ වගේ දේවල් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් හොඳ විභවයක්. ඒත් එක්කම ඔබ මේ ප්‍රස්ථාරය දකින්න ඇති ඒ පාට ඒ කියන අකුරත් එක්ක පේනවා කොළ පාට රේඛාවේ ඉහළ අගයක්. ඒ වගේම පෞරුෂ රතු පාට රේඛාවේ ඉහළ අගයක්. ඒකෙන් පෙන්눔 කරන ඉතාමත්ම හොඳ අතිශය නිර්මාණශීලීත්වයක් ඒ වගේම සෞන්දර්යාත්මක ගති ස්වභාවයක්. අපි මේක ඒකෙන් කොටස් දෙකක් හැටියට ගලව ගත්තොත් නිර්මාණාත්මක පැත්තටද එහෙම නැත්නම් අර සෞන්දර්යාත්මක පැත්තටද කියලා මෙයාගේ නැඹුරු අපි ඒ දරුවත් එක්ක කතා කරලා බලනවා. ඔය දෙකමද එහෙම නැත්නම් ඔය දෙකෙන් වඩාත් නිර්මාණකරණයටද වඩාත් සෞන්දර්යාත්මක ගති ස්වභාවයටද වඩාත් කැමැත්ත ඒ දරුවගේ තියෙන්නේ කියලා. ප්‍රියන්ත මහත්තයා ඔහොම පැහැදිලි කරගෙන යද්දි මට හිතුනේ මට මතක් වුණේ අර ජ්‍යොතිර්වේදීන් හඳහන බල්ලා කියනවනේ මතු අනාගතයේ මේ දරුවා මොන වගේ ක්ෂේත්‍රයකටද මෙයා ඉංජිනේරුවෙක් මෙයා වෛද්‍යවරයෙක් අර කියලා වෙච්ච ඒවත් තියෙනවනේ වෙච්චක් තියෙනවා ඒක වෙනම කතාවක්. දැන් බලාගෙන ගියා මේ හඳහන බල්ලා කියනවා වගේ වැඩනේ ඔබතුමා ඔය කරන්නේ. පැහැදිලිවම හසන්ත මහත්තයා මේකේ මොකද හේතුව කෙනෙකුට ඔය ප්‍රශ්නේ මතුවෙන්න පුළුවන් පුද්ගලයා පිළිබඳව පැහැදිලි ප්‍රකාශනයන් ප්‍රමාණයක් කරනකොට. මොකද අපේ සමාජ ක්‍රමයේ මුල් බැසගත්ත දෙයක්නේ හඳහන, ජ්‍යොතිෂය මේ වගේ දේවල්. එතකොට මේ වගේ විද්‍යාත්මක පදනමක් මත ගොඩ නැගිච්ච ප්‍රකාශනයක් සිදු කරනකොට හැබැයි මේ ප්‍රකාශනය අපි හැම වෙලාවෙම කරන්නේ ජ්‍යොතිෂය වගේ දේවල් පදනම් කරගෙන නෙමෙයි. හැබැයි න්‍යායාත්මකව ඉදිරිපත් කරපු කරුණු කාරණා මත පදනම් වෙලා මේක විද්‍යානුකූලව සකස් කරපු ක්‍රමවේදයන් ඔස්සේ තමයි අපි මේ පැහැදිලි කිරීම කරන්නේ. ඒ නිසා අර සාත්‍ර කියන මොඩලෙන් පොඩ්ඩක් අපි ඈත් වෙලා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේක විද්‍යාත්මකව දරුවා පිළිබඳව හොඳ විශ්ලේෂණයක් විස්තරයක් කරන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරන්නේ. ඔබතුමාලා බලන්නේ රවි ඉන්නේ කොහෙද, කුජ ඉන්නේ කොහෙද, බුධ ඉන්නේ කොහෙද, සිකුරු ඉන්නේ කොහෙද කියලා නෙමේ මේ පෞරුෂත්ව සාධක තියෙන්නේ කොහෙද? මොන ලකුණු මට්ටමේද තියෙන්නේ වක්‍ර වෙලාද කින්ද මන්ද කියලා බලලා තමයි ඔය කියන්නේ නේද? පැහැදිලිව. හරිම තැනට ආවා. සමහර විට හසන්ත මහත්තයා මේගොල්ලෝ දැන් අපොස සාමාන්‍ය පෙළ ඒ 9ක් ගත්ත දරුවෙක්
ගොඩක් වෙලාවට හිතන්නේ විද්‍යා විෂය ධාරාව හදන්න. හැබැයි මේගොල්ලෝ පරීක්ෂණයෙන් පෙන්නනවා නෑ එයා වඩාත් ගැලපෙන්නේ වාණිජ්‍ය විෂය ධාරාව. නෑ එයා තාක්ෂණික විෂය ධාරාවට කියලා මේගොල්ලන්ට උපදෙස් දෙන්න පුළුවන්. දැන් සමහරු ඒ 9ක් ගත්ත ගමන් පොඩි අදහසක් තියෙනවා නෑ මම යන්නේ මේ විද්‍යා විෂය ධාරාව කියලා උදාහරණයක් කිව්වොත්. ඉතින් ඒ වාගේ නිවැරදි කිරීම කලින් කරන්න පුළුවන් මේ වෘත්තීය මාර්ගෝපදේශන තුල. ඉතා වැදගත්. මොකද සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවට පස්සේ කාටත් තියෙන ලොකු ප්‍රශ්නේ තමයි උසස් පෙළට මොනවද කරන්නේ? මොකද්ද විෂය ධාරාව? සමහරවිට කලින්ම නිශ්චිතව තීන්දුව කරලා තියෙනවා. ඒව ළමයි නෙමෙයි සමහර අම්මලා තාත්තලා තීන්දුව කරලා දෙන අපේ පුතා දොස්තර කෙනෙක් වෙන්නම ඕනේ. නමුත් මේ කොල්ලා දක්ෂ කලා විෂයන්ට වාණිජ්‍ය පැත්තට වෙන්න පුළුවන් ගණිතයට වෙන්න. නමුත් දොස්තර කෙනෙක් වෙන්නම ඕනේ. අපේ ළමයා ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියලා තීරණය කරන්න වෙනස. අහල පහල අය තීරණය කරන ඒවා තියෙනවා. මම කියන්නේ දරුවාගේ කුසලතාවය නෙමෙයි. හැබැයි දක්ෂයාගේ හැබැයි ශේත්‍රය නෙමෙයි මතුවෙන. ඒකත් ප්‍රශ්නයක් නේද ප්‍රියන්ත මහත්තයා? පැහැදිලිව මේක ප්‍රශ්නයක් කියන එක ඔප්පු වෙයි ඔබට. මම තව චුට්ටක් අර ප්‍රස්තාරය අරගෙන කතා කරොත් එහෙම ඉතාමත්ම පැහැදිලිව ඒ කාරණාව ඔප්පු කරන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් චෙෆ් කෙනෙක් වැඩ කරන්නේ කොහොමද කියලා. එතකොට චෙෆ් කෙනෙක් වැඩ කරන්නේ කොහොමද කියලා අපි හෙව්වොත් එයාගේ පෞරුෂ ගති ස්වභාවය ගොඩක් වෙලාවට යනවා අර සාම්ප්‍රදායික එහෙම නැත්නම් කන්වෙන්ෂනල් කියන පෞරුෂ ගති ස්වභාවයේ මත තමයි පදනම් වෙන්නේ. හැබැයි එතකොට යාට ප්‍රතිවිරුද්ධ පෞරුෂ ස්වභාවයක් හැටියට අපිට කතා කරන්න පුළුවන් කලාත්මක පෞරුෂ ස්වභාවය එහෙම නැත්නම් නිර්මාණශීලී පෞරුෂ ස්වභාවය. ඒකෙන් කියන්නේ කලාත්මක පෞරුෂ ස්වභාවය එක්කින ඕපන් මයින්ඩඩ්. එයාගේ ස්ට්‍රක්චර් එක කොටු වීමක් නැහැ. එයා නිරන්තරයෙන් විවිධාකාරයේ සිහින මවනවා විස්තර කරනවා. නමුත් කන්වෙන්ෂනල් මොඩල් එක එක්කෙන එහෙම නැත්නම් සාම්ප්‍රදායික පැත්ත එක්කෙන රාමුවක් ඇතුලේ වැඩ කරන්නේ කොහොමද? යම් ආකාරයක එයාට පැවරිච්ච මෙන්න මේ වගේ කොටු වෙච්ච ක්‍රමවේදයන් පාවිච්චි කරනවා එයා. එතකොට මේ කොටුව ඇතුලේ තමයි එයා ගොඩක් ගනුදෙනු කරන්නේ අර කන්වෙන්ෂනල් එහෙම නැත්නම් සාම්ප්‍රදායික පෞරුෂ ස්වභාවයට හිමිකම් කියන කෙනා. එතකොට චෙෆ් කෙනෙක්ගේ අගය පිහිටන්නේ පදනම පිහිටන්නේ මෙන්න මෙතන. මේ කොටුව ඇතුලේ එහෙම නැත්නම් එයාට තියෙනවා සූපවේදී ක්‍රියාවලිය ඇතුලේ එක එක මෙනුස් තියෙනවා. ඒ මෙනු එකට තමයි එයා ගොඩක් පදනම් වෙන්නේ. ඒකෙන් පිට යන්නේ නැහැ ගොඩක් වෙලාවට නැත්නම් අනවශ්‍ය විදියට ලුණු දැම්මොත් එහෙම ඒ මෙනු එක සම්පූර්ණයෙන්ම ඉවර. ඒ ආහාර වේල ආයි සම්පූර්ණයෙන්ම ඉවර. ඒ නිසා හරියට තියෙන ක්‍රමවේදය. හැබැයි ඒ කියන සූපවේදියාගේ නිර්මාණාත්මක පැත්ත වැඩි වුණොත් එහෙම කලාත්මක පැත්ත එහෙම නැත්නම් සෞන්දර්යාත්මක පැත්ත අන්න මේ ඉදිරිපත් කිරීම ලස්සනට වෙනස් ආකාරයකට එයා ඉදිරිපත් කරන මම උදාහරණයක් කිව්වොත් අර සූපවේදියාට පුළුවන් පිපිඤ්ඤා ගෙඩියක් ගත්තොත් ඒ පිපිඤ්ඤා ගෙඩිය ලස්සනට හැඩතල කපලා මේසෙට ගේන්න ලස්සන නිර්මාණයක් හැටියට. දැන් අර කලින් එක්කෙනා එක පැත්තකට බරව විතරයි හැකියාව තියෙන්නේ. මේ කියන පුද්ගලයාගේ තවත් නිර්මාණාත්මක පැතිකඩක් අපිට එළියට ඇදලා ගන්න පුළුවන්. එතකොට මේ දෙන්නගෙන් කාටද අවස්ථාව ලැබෙන්නේ කියලා කිව්වොත් එහෙම ආයතනික ප්‍රධානියෙක් කැමති අර කාරණා දෙකම එක්කෙනෙක්ගෙන් සම්පූර්ණ කරගන්න නම් එහෙනම් අපි මෙන්න මේ කියන වටපිටාව ඉතාමත් හොඳින් අපිට සාකච්ඡා කරගන්න පුළුවන්කම තියෙනවා. පෞරුෂ ස්වභාව අනුව කොහොමද අදාළ කාරණාව තෝරගන්නේ කියලා පැහැදිලි කරන්න පුළුවන්. දැන් සමහර අම්මලා තාත්තලා නොදන්නවා වුණාට ක්‍රම තියෙනවා. තමන්ගේ දරුවාගේ ගමන කොයි වගේ වෙන්න ඕනද කියලා අපි බලහත්කාරකම් පානුවට වඩා විද්‍යානුකූල ක්‍රමයක් තියෙනවා. මේ ගෙදර ඉන්න දරුවා කවදා හරි ඉංජිනේරුවෙක් වෙයිද, වෛද්‍යවරයෙක් වෙයිද, කාර්මිකයෙක් වෙයිද, වෙනත් ව්‍යාපාරිකයෙක් වෙයිද, රූපවේදියෙක් වෙයිද, ඔය ආදී වශයෙන් යම්සි ආකාරයක ඡායා මාත්‍රයක් ලබා ගන්නට විද්‍යානුකූල ක්‍රමයක් තියෙනවා. එහෙම ක්‍රම කීපයක් දැන් පැහැදිලි කළා. Tamanටම බලා ගන්න පුළුවන් තමන්ගේ ගමන කොයිද, තමන්ගේ නිපුණතාවය, තමන්ගේ ශාස්ත්‍රයේ, රැකියා ශාස්ත්‍රයේ මොකද්ද කියලා හොයාගන්න ක්‍රම තියෙනවා. දැන් පුංචි කාලේ අනුෂා මහත්මිය අපි කියන දේවල් තියෙනවා, අපි කවුරුත් කියලා තියෙනවා. පුතෙක්ගෙන් ඇහුවොත් පුතා ලොකු වුණාම කවුරු වෙන්න දාද? මම ප්ලේන් නෙලවනවා. සමහර කියනවා මං ඩ්‍රයිවර් කෙනෙක්, සමහර ඩ්‍රයිවර් කියලාත් කියනවා. මම ලෝරි එලවන්නේ කියලා. මොකද පුතා ආසයි අර පාරේ යනවා රියදුරු මහත්තයෙක් බස් එකේ යනවා ගාලා කරකවන මෙයාත් තියෙන රෝදයක් රවුමක් අරගෙන කර එයාගේ හීනේ තියෙන්නේ රියදුරු මහත්තයෙක් වෙන්න. හොඳ රැකියාවක්. ඉතා වැදගත් රැකියාවක් මේ රියදුරු රැකියාව කියන්නේ. මගේ අව탁සේරු කරනවා. ඉතින් විවිධ හීන තියෙනවා. හැබැයි පුංචි කාලේ දකින්න හීන හැම එකක්ම හැබෑ වෙන්නේ නැහැ. ඒ කියන දේවල්ම අනාගතේ වෙච්ච අයත් ඉන්නවා, නොවෙච්ච අයත් ඉන්නවා. එහෙම වෙච්ච කෙනෙක් මම දන්නේ ඔබතුමිය කොහොමද කියලා. මම පුංචි කාලේ හිතපු දේවල්, මං කියපු දේවල්,
මං අනාගතේ මෙහෙම වෙයි කියලා මගේ ගුරුවරු බලන් ඉන්නවා නම් මේ ටෙලිවිෂන් ඉස්කෝලේ මට උගන්වපු අය මගේ එක පන්තියේ පුංචි කාලේ ඉඳලා හිටපු යාළුවෝ බලන් ඉන්නවා නම් ඒගොල්ලෝ මේකට සාක්ෂි බොරු කියන්න දෙයක් නැහැ 100%ක් නැතත් 95%ක්ම හරි ඔබතුමියට එහෙම වෙලා තියෙනවද ඔව් ඇත්තටම මමත් ගොඩක් කලාවට අර සමාජ සේවය කියන තැන හිටපු කෙනෙක් චූටි කාලේ ඉඳන් හරිම ආසයි. ඒතර මේකට හොඳම තැනකට ඇවිල්ලා තියෙනවා රාජ්‍ය සේවය කියන්නේ ගොඩක් සේවය කරන්න පුළුවන් තැනක්නේ. ඒ කියන්නේ කොහොමද මේ සමාජ සේවය කරන්න කියන කාරණේ ගැන චූටිම කාලේ කුඩාම කාලේ අදහසක් නැහැ. හැබැයි ලොකු අදහසක් තිබුණා ගොඩක් දෙනෙකුට සේවයක් කරන්න ඕනේ කියන තැන. මං හිතන්නේ මේ දේවල් ඔබ නිවැරදි 100%ක්ම නොවුනත් ඒව වෙන හැඩයකින් හරි අපි අද අත්විඳිනවා. ඒක තුල තමයි අපි මේ රැකියාවේ රසය විඳින්නේ. කියන්නේ ඉස්සෙල්ලා තමන් රස විඳලා ඉන්න ඕනේ තමන්ගේ රැකියාව. කියන්නේ කරන රැකියාවට ආදරය කරමින් ඒක ආදරයෙන් කරන්න ඕනේ. මේ දෙකම වෙන්න ඕනේ. රැකියාවට ආදරය කරන්නත් ඕනේ. ආදරය කරන ගමන් රැකියාව ආදරෙන් කරන්නත් ඕනේ. ඉතින් මේක ගොඩක් වෙලාවට අඩු වෙන්නේ මේ කියන හඳුනා ගැනීම නැති වුණාට පස්සේ. ඉතින් ඒ හඳුනා ගැනීම එන්න එතකොට කෙනෙකුට හිතන්න පුළුවන්. ඉතින් දැන් මේ අලුත් ක්‍රම ඇවිල්ලා රාගයට අපි ඉස්සර අතීත කාලේ ඔය ඉස්සර කාලේ ආච්චි අම්මලා සීයලා ගමේ නායක හාමුදුරුවෝ වෙද මහත්තයා එහෙම කියලා අපි ගොඩ ගියේ කියලා එහෙම කියනවනේ. හැබැයි මේක විද්‍යානුකූල ක්‍රමයක්. එතකොට මේ කියන කියවීම අද ජන සමාජෙත් නැති හින්දා ඉතාම වැදගත් මේ කියන උපදේශනේ ලබා ගන්න ඔබට බොහෝ දුර ඇවිදින්න ඕනේ අපේ චන්දි කිව්වා වාගේ තමන්ගේ ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ළඟම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පුළුවන්. ඒවට යන්න ඕනෙත් නෑ. දැන් මේ පරීක්ෂණයට විතරක් පරීක්ෂණ මාර්ග 5ක් තියෙනවා. හැකියාලදී පරීක්ෂණයේ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයෙන් මේ කරනවා ඊටාම හොඳට මේ පරීක්ෂණ මාර්ග 5ක් තියෙනවා. ඒකෙන් එකක් තමයි අද ඔය මේ ප්‍රියන්ත මහත්මයා සඳහන් කළේ. ඒක නිතරම කරන දරුවන්ට වැදගත් වෙන එක රැකියා කරන අයටත් පරීක්ෂණ තියෙනවා. හසන්ත මහත්මයා කියන්නේ ඒ රැකියාවම දෙයට අදාළ කියලා බලන්නත් පරීක්ෂණ තියෙනවා. ඉතින් මේ හරිම සුන්දරයි සහ කලින් දැනගන්න පුළුවන් නම් ඇත්තටම දරුවන්ගේ අනාගතේ මං හිතන්නේ ඔය හන්දි ගානේ රැකියා දියව් කියලා කෑ ගහන්න දෙයක් නැහැ. හැමෝටම රැකියා තියෙනවා. බොහෝ රැකියා තියෙනවා. අපි හඳුනන්නේ අම්මලාගෙන් ඇහුවොත් අම්මලා දන්නේ වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, නීතිඥයෙක් වෙන්න, ගුරුවරයෙක් වෙන්න ඔය දන්න රැකියා ටිකක් තියෙනවා. හැබැයි ඊට වැඩිය විශාල රැකියා ප්‍රමාණයක් රැකියා වෙළඳපොලේ තියෙනවා. ශ්‍රම බලකාය තුල තියෙනවා. ඉතින් අන්න ඒක දෙමව්පියන්ගේ වරදක් නෙමෙයි මම මේ කියන්නේ. ඒක අපේ වගකීමක්. ඒක දැනුවත් කරන එක මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මේ වගේ දේවල් තියෙනවා. අද ලෝකේ ගොඩක් තාක්ෂණික අතින් ඉස්සරහට ගිහින් තියෙනවා. විද්‍යානුකූලව ඉස්සරහට ගිහින් තියෙනවා. ඉතින් විශාල අවස්ථා තියෙනවා. මේක අපේ ගම් දනව් වල දරුවන්ට ගෙයින් ගෙට ගිහින් කියන මට්ටමට අවශ්‍ය වෙලා තියෙනවා. මම හිතන්නේ ITN අපේ ඉස්කෝලේ මේක කරන දෙයින් මම හිතන්නේ විශාල දැනුවත් වීමක් මේ ජනප්‍රිය වැඩසටහනක් නිසා වෙන්න. හැකියාවට රැකියාවක් රැකියාවට හැකියාවක් ඒක තමයි අද ටෙලිවිෂන් ඉස්කෝලේ පාඩම මට අවසර දෙන්න පාලක මැදිරියන්ට පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා කොයි දේ කළත් ආසාවෙන් උනන්දුවෙන් ඇල්මෙන් කරනවා නම් තමයි මේ වැඩේ සාර්ථක වෙන්නේ දැන් අපි දකිනවා සමහර තැන්වල සමහර කාර්යාලවල පවා ඉන්න දීට දෙන යා නිකන් බලහත්කාරයෙන් එතෙන්ට ගෙනලා දාලා වගේ නිකන් මේ දඬුවමක් දීලා වගේ මොකද කිසි ආන මුහුණෙත් ප්‍රියමනාප බවක් නැහැ පිළිගැනීමක් නැහැ එහෙම තැන් තියෙනවා. ඒ කියන්නේ මේ බලහත්කාරයෙන් එයා වැඩ. හැබැයි එයා ආසාවෙන් කැමැත්තෙන් ඇල්මෙන් ආපු කෙනෙක් නම් එයාගේ මුහුණත් හරිම ප්‍රබෝධමත්. එයාගේ කාර්යක්ෂමතාවයත් වැඩි, ඵලදායීතාවයත් වැඩි. එහෙම චරිත අපි දන්න වැරදි තැන් වලට ගෙනල්ලා දාලා. හරියට දකින්න පුළුවන්. දැන් රැකියා තියෙනවා කිව්වට මොනවද ඔය රැකියා කියලාත් අපි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕනේ. චන්දිවා මහත්මිය. ඔව්. අපි රැකියාව ගැන කතා කරපු ඒ ආරම්භයේ තියෙන්නේ හරියට අපි හදිසි අනතුරකට භාජනය වෙනවා වගේ තමයි සමහර රැකියාවල් අපි තෝරාගන්නේ. අපි ගොඩක් දේවල් එක්ක යද්දි අපිට මේ විවිධ තෝරා ගැනීම් තියෙනවා. එතකොට ඊටමත් පැහැදිලි මේ වැඩසටහන පුරාවටම මම කවුද කියලා හොයාගන්න පුළුවන් තෝරා ගන්න පුළුවන් විද්‍යානුකූල ක්‍රමවේදයන් තියෙනවා. ඒ සඳහා අපි මේ COVID-19 එක ගොඩාක් වෙලාවට මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකත් එක්ක එකතු වෙලා තියෙනවා. අපි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු පර්යේෂණ හා නව නිපුණු රාජ්‍ය අමාත්‍යාංශය දීර්ඝ කාලයක් සිට වෘත්තීය මාර්ගෝපදේශනයේ වෙනුවෙන්ම පවත්වාගෙන යන වෙබ් අඩවියක් තියෙනවා. www.youthjobs.lk කියන වෙබ් අඩවිය. මම නැවත සඳහන් කරන්නම් www.youthjobs.lk කියන වෙබ් අඩවිය. ඒ වෙබ් අඩවිය තුල තියෙන විශේෂත්වය තමයි
අවශ්‍ය කරන විද්‍යානුකූල ක්‍රම ඔස්සේ මෙවැනි පරීක්ෂණ මනෝමිතික පරීක්ෂණ වලට භාජනය වීමේ හැකියාව තියෙනවා. ඉන් අනතුරුව දැන් කියනවා රැකියාව තියෙනවා කියලා. මේ රැකියාවල් අපි කොහොමද හොයාගන්නේ? ඒ සඳහා තියෙනවා අපි ගත්තාම වෘත්තීය සුදුසුකම් ඔස්සේ කතා කරද්දී කෘෂිකර්මයෙන් සහ වැවිලි කර්මාන්තය, සත්ත්ව පාලනය, කලා හා මාධ්‍ය මේ ඔබතුමාලාට සම්බන්ධ ශාස්ත්‍රයන්. ඊළඟට රතවාහන අලුත් වැඩියාව හා නඩත්තුව. කවදාවත් මෙවැනි රැකියාවලට තියෙන වෙළඳපොළ පටු වෙන්නේ නැහැ. මොකද අපි මිනිස්සුયો විදිහට ලෝකේ දියුණු වෙන්න අපේ තියෙන සේවාවන් වල ප්‍රමාණය ගුණාත්මකභාවයෙන් ඉහළට යනවා. ඒ නිසා අපි හිතන්න පුළුවන් මේ රතවාහන අලුත් වැඩියාව හා නඩත්තුව කියපුවාම ඇඟිලි කැත වෙන විදිහට මජං ගාගෙන වාහන වලට ගිහිල්ලා එහෙම තියනවා කියලා. එහෙම නැහැ. එතකොට ඔයාලට දකින්න පුළුවනි කොතරම් නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ද භාවිතා කරන්නේ. ඒ නිසා දුවේ පුතේ අපිට තියෙන දේ තමයි අපි ඊ타මත්ම නිවැරදි විදිහට මෙවැනි වැඩසටහන් එකේ යද්දී තියෙන විදුලි ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඊළඟට මුදල් හා කළමනාකරණය. දැන් අපි අර බ්ලූ කලර් ජොබ්ස් විතරක් නෙමේ මේ වෘත්තීය පුහුණු පාඨමාලා වලට අදාළ වෙන්නේ. එතකොට මේ වගේ ආහාර පාන විශේෂයෙන් මේ වගේ විෂයන් එක තියෙන අපේ අත්දැකීම් තමයි මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයින්ට ඉතා වැදගත් වෙන්නේ. අපි උසස් පෙළ විෂය ධාරාව ගැන මේ වෘත්තීය යතුරු භාවිතා කරලා මේ විෂය ධාරාවන් තෝරා ගනිද්දී අපිට හැම වෙලේම තියෙනවා කලා විෂය ධාරාව කළා කියලා අපිට රැකියා ලෝකය පටු වෙන්නේ නැහැ. අපේ ස්කිල්ස් අපි හඳුනාගෙන ඒ ඔස්සේ අපි ඉදිරියට යන්න ඕනේ. වාණිජ්‍ය විෂය ධාරාව ගත්තත් ප්‍රධාන විෂයන් දෙකක් තෝරා ගනිද්දී තව විෂයන් 11ක් තෝරා ගන්න තියෙනවා. එතකොට තමන්ගේ දක්ෂතාවයේ කුසලතාවයේ නිවැරදිව මෙවැනි මනෝමිතික පරීක්ෂණ තුළින් අපි හඳුනා ගත්තොත් අපිට මේ ලකුණු 300ම ඉතාම වැදගත්. ඒ වගේම තාක්ෂණවේදී විෂය ධාරාව, ඊළඟට ගණිත විෂය ධාරාව, වාණිජ්‍ය විෂය ධාරාව සහ 13 වසරක සහතික කළ අධ්‍යාපනය. අපි මේ විෂයන් සියල්ල ගොඩක් වෙලාවට තියෙන්නේ වෘත්තීය මේ විෂයන් විදියට. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන නවීන ක්‍රමවේදයන් ඔස්සේ පාසලෙන් පමණක් නොවේ අපේ වෘත්තීය පුහුණු ආයතන වලට පැමිණත් මෙවැනි විෂයන් ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට මේ ආයතන අපි බලන්න ඕනි මේ කොහොමද අපිට තියෙන ආයතන මොනවද කියලා. ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව ලබාගත හැකි රාජ්‍ය ආයතන අපි 9ක් නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය කියන්නේ NVQ පාත් එකේ තාක්ෂණ වේදී උපාධිය. එහෙම නැත්නම් Bachelor of Technology උපාධිය ගන්න තියෙන අවස්ථාවක්. ඒ සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් දෙකක් තියෙනවා. ඊ타මාත්ම පුළුල් වැඩසටහන් මාලාවක් මේ රාජ්‍ය ආයතන 9 ඔස්සේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙන වැඩසටහන් සඳහා නොමිලේ ලබා දීම සඳහා සේවාවන් ලබා දීම සඳහා ශාස්ත්‍ර නිලධාරීන් ඉන්නවා, නිපුණතා සංවර්ධන නිලධාරීන් ඉන්නවා. ඔවුන් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව මේ හැම ආයතනයකටම අදාළ වෘත්තීය මේ සුදුසුකම්ලත් උපදේශකවරුන්ගේ ඉගැන්වීම් යටතේ තමයි සිද්ධ වෙන්නේ. දෙස් විදෙස් සම්පූර්ණ පුහුණුව නොමිලේ ලබා ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට රැකියාවක් කියන දේ හදිසි අනුසුරක් වෙන්න දෙයක් නැහැ. අවුරුදු 22ක් 23ක් යද්දී ඊටමත් තෘප්තිමත් විදිහට ජීවත් වෙන්න පුළුවන්. එවැනි උදාහරණ අපි ළඟ ගොඩක් තියෙනවා. අපිට ඒ අත්දැකීම් තියෙනවා. එවැනි අත්දැකීම් අපි ළඟ තියෙන නිසා තමයි අපිට සතුටින් රැකියාව කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ වෘත්තීය මාර්ගෝපදේශන ක්‍රියාවලිය සමාජගත වෙලා තියෙන්නේ. ඔබ සඳහන් කළ අර NVQ මට්ටම් පිළිබඳව මේක ජාත්‍යන්තර මට්ටමින් පිළිගන්නවා. විදේශ රටක රැකියාවක් ලබා ගැනීමේදී වුවත් ඒ සහතිකය ඉතා වැදගත් වෙනවා, ප්‍රයෝජනවත් වෙනවා. සමහර විශේෂ ක්ෂේත්‍රයන්ට ඔය නිර්ණායක හදලා තිබුණේ නැහැ. ඒ මට්ටම් හරියට ප්‍රමිතිය ඒවා සකස් කරලා තිබුණේ නැහැ. උදාහරණයක් ඇටියට දැන් රූපවාහිනී sannivedakයන් පිළිබඳ විශේෂ ක්ෂේත්‍රයට අදාළ නිර්ණායක තිබුණේ නැහැ අපේ රටේ. ඒව හැදුවා. ඒ මණ්ඩලේ මාත් හිටියා. ඔබේ ආයතනයේ නැසී ගිය හේමනලින් කරුණාරත්න මහත්තයත් මාත් හිටියා ඒ කමිටුවේ. ඒ කියන්නේ නිවේදක නිවේදිකාවන්ගේ
NVQ මට්ටම NVQ මට්ටම ඒ නිර්ණායක හදන කමිටුවේ සමාජිකයෙක් මම. ඒ වගේ මම එක උදාහරණයක් ගත්තා. ඒ වගේ ඒව නැති විශේෂ ශාස්ත්‍රයන්ටත් අලුතෙන් හදනවා නේද? හදනවා. මම තව එක කරුණක් එකතු කරන්න ඕනේ. මේ ජාතික වෘත්තීය සුදුසුකම් ලබා ගනිද්දී තෘතීක වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව තමයි අධීක්ෂණය සහ නියාමනය සම්බන්ධව ලංකාවේ ක්‍රියාත්මක වන එකම ආයතනය. එතකොට මේ ආයතනය තුල පෞද්ගලික ආයතනක් තියෙනවා ලියාපදිංචි වෙලා. එතකොට මේ පෞද්ගලික ආයතන ලියාපදිංචි වූ පමණින්ම ඔවුන්ට National Vocational Qualifications සර්ටිෆිකේට්ස් සහතික නිකුත් කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා ඊ타ත්ම දැනුවත් වෙන්න නිවැරදි ස්ථානයක් තෝරා ගැනීම සඳහා තෘතීක වෘත්ති අධ්‍යාපන කමිෂන් සභාවේ වෙබ් අඩවිය පරිශීලනය කරලා ලංකාවේ සියලුම ලියාපදිංචි ආයතන සහ ප්‍රතිතනය වූ පාඨමාලා සියල්ලම TEVT ගයිඩ් ටිවෙට් ගයිඩ් කියලා අපි කියන්නේ ටිවෙට් ගයිඩ් ඔස්සේ මාර්ගගත ක්‍රමයට ඔබටම තහවුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ව්‍යාජ ස්ථාන වලින් කාලයේ ශ්‍රමය වැය කරන්න අවශ්‍ය නැහැ. නිවැරදි තැනට ඔබටම තීරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. මගේ කාරණා කිව්වද හොඳ බාසුන් නැහැලා ඉන්නවා. සහතික නැහැ. වැඩ හොඳයි. මේසන් බාසුන් නැහැලා ඉන්නවා, වඩු බාසුන් නැහැලා ඉන්නවා. ඒ අය කොහොම හරි අර ජේෂ්ඨ බාසුන් නැහැ කෙනෙක් යටතේ පුහුණු වෙලා ගෝලයා හැටියට ඉඳලා අවුරුදු ගාණක් වැඩ කළාට පස්සේ බාසුන් නැහැ තත්ත්වෙ දෙන්නේ. හැබැයි සමහර ගෝලයෝ ඉන්නවා මාස 3ක් ඔය අතපතක ගා ඉඳලා බලන් ඉන්නවා ඊළඟට එයා තව තැනක වැඩක් බාරනවා එයා තමයි බාසුන් නැහැ. ඉතින් බිත්ති කඩා වැටෙනවා වඩු වැඩ අවුල් වෙලා එහෙම ඒවා තියෙනවා. මම මේ ප්‍රශ්නේ අහුවේ දැන් විදේශ රටක රැකියාවකට යනවා නම් අපි කියමු මේසන් මට ගඩොල් බඳින්න පුළුවන් කිව්වට ඒක දෙන්නේ නැහැ. කෝ සහතිකේ බලන්න NVQ මට්ටම මොකද්ද ඔයාගේ? ඔයා මොනවද ලබලා තියෙන වෘත්තීය පුහුණුව කියලා බලලා සහතික බලලා ඒ ඔක්කොම කරලා තමයි එන්නේ. හැබැයි ඒ රටේ බාසුන් නැහැ කියන්නේ බෙන්ස් කාර් එකෙන් තමයි එන්නේ. බලන්නකෝ මට්ටම. වඩු බාසුන් නැහැ කියන්නේ හොඳ අවුඩි හරි මොකක් හරි බෙන්ස් හරි කාර් එකක එන කෙනෙක් තමයි බාසුන් නැහැ අම්පන්න ටිකක් දාගෙන. ඒ මට්ටමට ඒ වෘත්තීන් ගොඩ නැගිලා. හැබැයි සහතිකයකුත් ඕන ওই මට්ටමට යන්න නම්. ඒක තමයි ඔය NVQ වලින් කරන්නේ. එතන මේ සහතිකයේ තියෙන විශේෂත්වය තමයි අපි සහතිකයක් ගත්තාම සහතිකයේ පිටපැත්තේ තියෙනවා පිටුපස පැත්තේ තියෙනවා මේ ස්කිල්ස් ටික සේරම සඳහන් කරලා. ඒත් එක්කම තියෙනවා ස්කිල්ස් පාස්පෝර්ට් එකක් නිකුත් කරනවා මේ සුදුසුකම් වලට අදාළ. එතකොට විදේශගත වෙන ඕනෑම අයෙකුට හැකියාවක් තියෙනවා මේ ස්කිල් පාස්පෝර්ට් එක අපි අරගෙන ගිහිල්ලා එය ඉදිරිපත් කරන අවස්ථාවේදී එතකොට ජාත්‍යන්තරය දන්නවා මෙවැනි මට්ටමක අධ්‍යාපනික වෘත්තීය සුදුසුකමක් තියෙන කෙනෙකුට මෙන්න මේ කියන ස්කිල්ස් නිපුණතාවයන් ඔවුන් සතුයි කියලා. එතකොට පළවෙනිම දේ තමයි තමන්ගේ රැකියාවට ගැළපෙන විදිහේ වැටුපක් හිමි කර ගැනීමේ හැකියාව තියෙනවා. අනිත් දේ තමයි ලෝකයේ ශ්‍රම බලකායත් එක්ක තරඟ කිරීමේ හැකියාව තියෙනවා. අනිත් දේ තමයි තමන් සුවිශේෂී මොකද විශේෂ වූ දක්ෂතා හැකියාවන් ඔස්සේ තමයි මෙවැනි සාතිකයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මොකද ප්‍රායෝගික පුහුණුව National Vocational Qualification Certificate එක අනිවාර්යම අංගයක්. ඉතින් ඒ නිසා ඔවුන් ඒ කාර්යයේ දක්ෂයෝ වෙලා තමයි සහතිකය ගන්නෙ. ප්‍රියන්ත මහත්තයා ඔය අනුරාධපුරයේ පැත්තේ තියෙන මහ වැව් හදපු අය BSc, MSc, PhD අරෝ මේවා ඉංජිනේරු උපාධි මං හිතන්නේ ඒ කාලේ ඒවා තිබුණෙත් නෑ. ඒ වගේ ඒවා තිබුණායි කියලා. මහා ප්‍රතිපිලිම වැව් දාගැප් ඔය කර්මාන්ත කරපු අයට ඔය වෘත්තීය පුහුණු සහතික NVQ ලෙවල් මට්ටම බැලුවොත් ඒවා මොකවත් නැහැ. තියෙන්න නැතු ඒ කාලේ ඒවා තිබුණෙත් නැහැ මේ අධ්‍යාපන ක්‍රමය තුල. හැබැයි වැඩේ කරලා තියෙනවා. ලෝකේම විස්මයටපත් වෙන විශිෂ්ට නිර්මාණ කරපු අය ඉන්නවා. සහතික මුකුත් නැහැ. අදත් ඉන්නවා එහෙම අය. අතේ හුරුවට පුදුම වැඩ කරන දක්ෂතා තියෙන අය ඉන්නවා. ඒ අයට අපි කියන්න ඕන. පැහැදිලිවම එතන තියෙන කාරණාව තමයි අර අතීතය මතක් කරා. එතකොට ඒ අතීතයේදී සහතික ක්‍රමවේද තිබුණද කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවනේ. නමුත් අතීතයේදී හැකියාවන් මොනවද? ඒ හැකියාවට වටිනාකම කොහොමද දෙන්නේ? අන්න ඒ හැකියාවට වටිනාකම දෙන ක්‍රමවේදය අදටත් වළංගුයි. ඒ අනුව අපිට විවිධ ආයතන තියෙනවා හැකියාවට වටිනාකම් දෙන. ඒ කියන්නේ දැන් සහතිකපත්නේ ගොඩක් වෙලාවට ඉල්ලන්නේ. එහෙමනම් හැකියාවට කොහොමද සහතිකපත් දෙන්නේ කොහොමද කියන එක චන්දිමමිත් ඉතාමත් පැහැදිලි කළා. එතකොට අපිට ආපහු කතා කරන්න තියෙන්නේ පාසල් මට්ටමේ අධ්‍යාපනය හැදෑරුවත් උසස් අධ්‍යාපනය හැදෑරුවද
ඊට පස්සේ වෘත්තීය අධ්‍යාපනය හැදෑරුවද මේ කියන කරුණු කාරණාත් එක්ක මොනවද අපිට එකතු වෙන හැකියාවන් ප්‍රමාණය. වැඩි හැකියාවන් ප්‍රමාණයක් එකතු කරගන්න කෙනෙකුට අවස්ථාව තියෙනවා මෙන්න මේ කියන තත්ත්වයන් අත්පත් කර ගන්න. අපි කොහොමද හැකියාවන් ටික එකතු කරලා තාක්ෂණික ක්‍රමයට එහෙම නැත්නම් මේ මාර්ගගත ක්‍රමයට මේ කියන කාරණාව එකතු කරගන්න කියලා අපි බලමු. මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව නිර්මාණය කරලා දැන් ඕනම තැනක ඉඳගෙන වෘත්තීය යතුරු පරීක්ෂණයට භාජනය වෙන්න පුළුවන් කරන්න පුළුවන්. ඒ නිසා වෙබ් අඩවිය ඉතාමත් පැහැදිලිව තියෙනවා. කරේ කී ටෙස්ට් එකේ එහෙම නැත්නම් වෘත්තීය යතුරු මනෝමිතික පරීක්ෂණේ https .2 bit.ly ඇලයිරක් ඒ වගේම DMECAREERKEY කියන වෙබ් අඩවියට ගියොත් ඕනම තැනක ඉඳගෙන මේ වෘත්තීය යතුරු පරීක්ෂණයට භාජනය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගියාට පස්සේ ඒ වගේම ඒ මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ තියෙන ඉන්ස්පයර්ඩ් කරියර් YouTube channel එක ඔස්සේ ඒ වගේම Facebook පිටුව ඔස්සේ අපිට ඕනෑම වෙලාවක තමන්ට වෘත්තීය මාර්ගෝපදේශනයට අදාළ වැඩසටහන් වලට එකතු කරගන්න පුළුවන් කරුණු කාරණා එකතු කරගන්න පුළුවන්. ඒකත් එක්කම මෙන්න මේ පරීක්ෂණ ටිකට භාජනය වෙලා එහෙම නැත්නම් පරීක්ෂණ සිදු කරලා එය WhatsApp මාර්ගයෙන් හරි ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එහෙම නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එහෙම නැත්නම් ජාතික මට්ටමේ වුණත් ඕනම තැනකදී හැකියාව තියෙනවා මේ සඳහාම සුවිශේෂභාවය අත්පත් කරගත්ත විශේෂයෙන් වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් අපේ මානව සම්පත් සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඔබ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවා මෙන්න මේ කියන පරීක්ෂණයන්ගේ ප්‍රතිඵලත් එක්ක විශ්ලේෂණාත්මකව දරුවෙකුට එහෙම නැත්නම් පුද්ගලයෙකුට තම අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයට කොහොමද විශ්ලේෂණයක් අරගෙන අනාගතය පිළිබඳව වර්තමානයේදී දැකලා අනාගතයේ යථාර්ථයක් බවට පරිවර්තනය කරගන්න හොඳ මඟ පෙන්වීමක් අපිට විද්‍යානුකූල මඟ පෙන්වීමක් මේ හරහා කරන්න පුළුවන් කියන කාරණාව මම පැහැදිලි කරන්න කැමතියි. හොඳයි අනුෂා ගෝකුල මහත්මිය. ඔව් ඇත්තටම ප්‍රියන්ත සහ චන්දි සඳහන් කර පරිදි ඔබට පුළුවන් මේ සේවාවන් ලබා ගන්න විශේෂයෙන් මම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය නැවත මතක් කරන්නම් www.dome.gov.lk රටට ණය නැති වැඩ කරන පරපුරක් වෙනුවෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයත් ඒ වගේම මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව දුවේ පුතේ ඔබගේ අනාගතය වෙනුවෙන් හැමදාම ඉන්නවා. විශේෂයෙන්ම ITN ටෙලිවිෂන් ඉස්කෝලේ මම හිතන්නේ අද දවසේ සුවිශේෂී පින්කමක් කරගත්තා කියලා මම හිතන්නේ. හැමදාමත් ඔබ එහෙමයි. මොකද මේ වැඩසටහන ගෙයින් ගෙට ගෙනියන්න තියෙන හොඳ මාධ්‍යයක් රූපවාහිනිය කියන්නේ. ඒක නිසා මම හිතනවා මේ දරුවෝ අදට වඩා හෙට අපිත් සමග සහසම්බන්ධ වෙයි ඔබ වෙනුවෙන් සේවය දෙන්න විශාල පිරිසක් කැමැත්තෙන් ඉන්නවා. ඔබට මම ආරාධනා කරනවා දෙමව්පියන්ට ආරාධනා කරනවා හෙට දවස අද දකිමු. අද දැකලා සෞභාග්‍යමත් දේශයක් ගොඩනගමු. බොහොමත්ම ස්තුතියි හසන්ත මහත්මයා. ටෙලිවිෂන් ඉස්කෝලේ කියලා කියන්නේ ජීවිතය සහ පාඩම් පොත යා කරන 아무තු ඉස්කෝලයක් කියලා අපි කියන්නේ. පාඩම් පොතේ බොහෝ දේවල් තියෙනවා. දැන් අපි ඉස්කෝලේ ගිහලා පාඩම් කරලා විභාග ලියලා සෑහෙන සාමාන්‍ය පෙළ උසස් පෙළට ලියලා රැකියාවකට ගියාට පස්සේ සාමාන්‍ය පෙළට උසස් පෙළට මොකවත් නැහැ නේ. ඒ කියන්නේ රැකියාවේදී පොඩි දේවල් ප්‍රයෝජන වල අර විෂය කරුණු පාඩම් කරපුවා නිදි වරාගෙන බලපුවා මොකවත් නැහැ. ඉතින් ඒක වෙනම කතාවක්. ඒ විභාගයට මුහුණ දීම සහ මේ විභාගයට මුහුණ දීම කියන්නේ දෙකක් බවට පත් වෙලා. මේ දෙක එකක් කරගන්න පුළුවන් නම් හරි වටිනවා. රැකියාවක් සඳහාම ඉගෙනීම කියන එක ඇත්තටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඒක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෘත්තීය මාර්ගෝපදේශන විෂය පාසල් තුලට දැන් ගේන්න විශාල වැඩපිළිවෙලක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒක ගලපගෙන යන එක හරි වටිනවා. ඉතින් මේ පාඩම අපි වෙන් කළේ තමන්ගේ මග තෝරගන්න හැටි. වෙනදාට අපි විෂය කරුණු ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී වශයෙන් වෙනම පාඩම් කරනවා. මේ පාඩම වෙනම පාඩමක්. රැකියාවක් තෝරගන්නේ කොහොමද? තමන්ගේ මග කොහොමද කියලා
අපි ඒක ඉගෙන ගන්න කොහොමද තෝරගන්නේ කොහොමද කියලා දෙන පාඩමක් බවටයි අපි මේක පත් කළේ. අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියට අපේ ගෞරව ස්තුතිය පොද කරනවා. මිනිස් බල හා රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය. ඒ වගේම ප්‍රියන්ත විජේගුණසේකර මහත්මයාටත් අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා වෘත්තීය මාර්ගෝපදේශක නිලධාරියෙක් හැටියට ක්‍රියා කරනවා. වෘත්තීය මාර්ගෝපදේශිකාවක් හැටියට කටයුතු කරන චන්දිමා රොඩ්රිගෝ මහත්මියට අපේ ගෞරව ස්තුතිය පොද කරනවා. නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනින් මුණ ගැහෙමු. ආයුබෝවන්. වැසි වසිනා අහස අපි මුතු බඳිනා මුහුද අපි වැසි වසිනා අහස අපි දුබඳිනා මුහුද අපි වැසි වසිනා අහස අපි මුතු බඳිනා දුබඳිනා මුහුද අපි මිනිදිරලා ඔබ අපි සිනා